හොඳයි. අපිට එහෙනම් දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ ආසේවන ප්‍රත්‍ය සම්බන්ධයෙන්. එතකොට මේ ආසේවන ප්‍රත්‍ය කියන එක අපි ඉස්සලා හඳුනා ගන්නට ඕනේ. ඊට පස්සේ හඳුනගෙන ඉවර වෙලා ඒ ආසේවන ප්‍රත්‍යට අදාළ ස්වરૂපාර්ථ ටික සාකච්ඡා කරන්නට ඕනේ. මේ ආසේවන ප්‍රත්‍යයට ඒ අදාළ කොටස අපි කියමුත් සමහර මේ ආසේවන පච්චයෝ කියන කොටස විස්තරය. ආසේවන පච්චයෝ නැවත නැවතත් සේවනං කිරීම පහල කරවීම නැවත නැවතත් පහල කරවීම යයි දක්වන ලද බැවින් තනි ධර්ම විශේෂයක් පමණක් නැවත නැවතත් පහල කෙරේය යන කාරණය ප්‍රකට වේ. එබැවින් චක්ඛු විඤ්ඤාණයෙන් අනතුරුව සම්පටිච්ඡනය, සම්පටිච්ඡනයෙන් අනතුරුව සම්තීරණය ආදී වශයෙන් අසමාන වූ ධර්ම විශේෂයන්ගේ පහල කරවීම ආසේවනය නොවේ. එක් ජවන විශේෂයක් ඉපදීමෙන් අනතුරුව එම ජවන විශේෂයම නැවත නැවතත් පහල කරවීම ආසේවනය වේ යයි දත යුතුය වේ. වෙනත් ක්‍රමයකින් කිවහොත් තමා සමග සමාන භාවයෙන් පසු පරමාර්ථයන් නැවත පහල කරවීම සඳහා තමාගේ ශක්තිය ලබා දීම, ස්වකීය ශක්තිය ගැල්වීම සුවඳ ගල්වන්නාක් මෙන් ආසේවනය නම් වේ. එහෙමයි. එතකොට මේ ආසේවන ප්‍රත්‍ය අදාළ වෙන්නේ චිත්තචෛතසික ධර්මයන් සම්බන්ධයෙන්. ඒතර මේ චිත්තචෛතසික ධර්මයන් පහළ වෙද්දී ඒ චිත්තචෛතසික ධර්මයන් වල කොටසක් තියෙනවා. ඒ කොටස පහළ වෙද්දී නැවත නැවතත් පහළ වෙද්දී ඒ පළවෙනි හිතේ සහ චෛතසික ටික ඒවයි ශක්තිය ඊළඟ එකට ලැබෙනවා. ඒ විදිහට ඒ ශක්තිය දෙවැනි එකට ලැබිලා ඒ පළවෙනි එකේ ශක්තිය දෙවැනි එකට ලැබිලා ඒ දෙවැනි එක බලවත් වෙනවා. කියන්නේ පසුපසු ධර්මයන් බලවත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවක් තමයි මේ ආසේවන ප්‍රත්‍යයේදී සිද්ධ වෙන්නේ. ඒ ටික සම්බන්ධයෙන් විස්තර කරද්දී සෑඩෝ මුලින්ම විස්තර කරනවා මේ පදය ආසේවන කෙනෙක් කොහොමද හැදෙන්නේ කියලා. කියන එක පරිවර්තන කරලා තිනවා නැවත නැවතත්. ඒතර මේ උපසර්ගයෙන් නැවත නැවතත් කියන අර්ථය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒතර සේවනං කියන්නේ කිරීම තමයි නැවත නැවතත් කිරීම තමයි පහල කරවීම තමයි නැවත නැවතත් පහල කරවීම තමයි ආසේවනං කියලා කියන්නේ. ඒතර මේ ආසේවනං කියලා කියද්දී ඒ නැවත නැවතත් කියලා වචනයක් තියෙනවනේ. නැවත නැවතත් කිරීම, නැවත නැවතත් පහල කරවීම. ඒතර නැවත නැවතත් කියන එකෙන් අදහස් වෙන්නේ තනි ධර්මයක්. එක ධර්ම විශේෂයක් තමයි අයිති වෙන්නේ. ඒතර එක තනි ධර්ම විශේෂයක් නැවත නැවතත් පහල කරවීමක් කියන එක තමයි මේ නැවත නැවතත් කියන වචනයෙන් ප්‍රකට වෙන්නේ. එතකොට දැන් මේ ඊළඟට ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේ එක ධර්මයක් සහ වෙනත් වෙනත් ධර්ම කියන එක අදහස් කරන්නට ඒකේ පැහැදිලි කරන්න සෑඩෝ පටන් ගන්නවා. චක්කු විඤ්ඤාණයෙන් අනතුරුව සම්පටිච්ඡනය, සම්පටිච්ඡනයෙන් අනතුරුව සම්තීරණය, ඊළඟට සම්තීරණයෙන් අනතුරුව මේ විදිහට සිත් 15 වෙගෙන යනවානේ. ඒතර දැන් චක්කු විඤ්ඤාණය එකයි චක්කු විඤ්ඤාණයයි සම්පටිච්ඡනය කෙනෙක් ගත්තයින් පස්සේ මේ දෙක අසමාන ධර්ම විශේෂයන්. සමාන ධර්ම විශේෂයන් නෙමෙයි. මේ දෙක අසමාන ධර්ම විශේෂයන්. එතකොට සම්පටිච්ඡනයට අනුතුරු සම්තීරණය කියන එකත් අසමාන ධර්ම විශේෂණයක්. ඒවා සමාන ධර්මතා නෙමෙයි. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවකදී ආසේවනයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ජවන සිත් අපි දන්නවා චිත්ත වීතියකට අදාළ ජවන සිත් ගත්තයින් පස්සේ ජවන කියන විශේෂය ගත්තයින් පස්සේ ජවන විශේෂය ගත්තාම ඒවා සමානයි. ඒ නිසා ඒ ජවන විශේෂයම ඒ ජවන කියන වර්ගයම නැවත නැවතත් පහල කරන එක තමයි ආසේවනය වෙන්නේ. ඉතින් ඒ නිසා කියනවා මේ තමාහා සමාන භාවයෙන් පසු ධර්මයන් නැවත පහල කරවීම සඳහා තමාගේ ශක්තිය ලබා දීම, ස්වකීය ශක්තිය ගැල්වීම, කියන්නේ තමාගේ ශක්තිය ගල්වනවා. හරියට කියනවා සෝද ගල්වන්නක් මෙන් කියලා. අන්න ඒ වගේ ඒක ආසේවනය කියලා කියනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේ ආසේවනයේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. අවසරයි සන්නහස. ආසේවනයේ ප්‍රයෝජනය මේ ආකාරයට සමාන වූ ධර්ම විශේෂයක් නැවත නැවතත් පහල කිරීම ස්වකීය සමාන ශක්තිය ගැල්වීම හේතුවෙන්
පසුපසුව උපදින ධර්මයන් තමාට අදාළ කෘත්‍යයෙහි ප්‍රගුණ භාවයක් ලබන බැවින් ශක්තිමත් වීම මෙහි ප්‍රයෝජනයයි. උදාහරණයක් ලෙස ග්‍රන්ථයක් හදාරන විටදී මුලින් එය අපහසු වුවද පියවරෙන් පියවර ශක්තිමත් වූ කල්හි එය පහසු කටයුත්තක් වේ. එම අවස්ථාවේදී මුලින් ඉගෙන ගන්නා කොටස් පසුපසු ඉගෙන ගන්නා කොටස් පහසුවෙන් ඉගෙන ගැනීම පිණිස උපකාර වේ. එබැවින් තමාට අනතුරුව උපදින ධර්මයන් ශක්තිමත් වීම සඳහා උපකාරක වන ශක්තිය ආසේවන ශක්තිය නම් වේ යයි දත යුතු වේ. එහෙමයි. එතකොට මේකේ ප්‍රයෝජනය විදිහට විස්තර වෙන්නේ මේ දැන් එකම දෙයක් නැවත නැවතත් සිද්ධ වෙනවානේ. චිත්ත වීතියක් ඇතුලේ එකම දෙයක් නැවත නැවතත් සිද්ධ වෙනවා. එතකොට මේ එකම දේ නැවත නැවත සිද්ධ වීම නිසා නැවත නැවත කිරීම නිසා ඒ තමන් කරන කෘත්‍යෙහි තමන්ගේ කටයුත්තේහි ප්‍රගුණ භාවයක්, දක්ෂ භාවයක්, දියුණු භාවයක් සිද්ධ වෙනවා. එතකොට මේ දියුණු භාවය සිද්ධ වීම නිසා අර මුලින් පහළ වෙන ධර්මයන් වලට වඩා පසුපසුව පහළ වෙන ධර්මයන් ශක්තිමත් වෙනවා. එතකොට මේ කටයුත්තේහි පහසුවක් සිද්ධ වෙනවා. එතකොට මේ ශක්තිමත් වීම සහ පහසුවත් වීම සිද්ධ වීම තමයි ආසේවනයේ ප්‍රයෝජනය කියලා කියන්නේ. ඉතින් ඒකට උදාහරණයක් විදිහට කියනවා මුලින් ඉගෙන ගන්නා කොටස් පසුපසු ඉගෙන ගන්නා කොටස් පහසුවෙන් ඉගෙන ගැනීම පිණිස උපකාර වේ. මේ මොහොතේ ප ဋ ාණ ඉගෙන ගන්නවා ත්‍රිරාශිය සහිතව ඊළඟට ස්වરૂපාර්ථ ඒ කටපාඩම් කරනවා. මේ එතකොට අපිට ඉදිරි කොටස් ඉගෙන ගන්න එක පහසු වෙනවා. ඉතින් හැම දෙයක්ම එහෙම තමයිනේ. දැන් උදාහරණයක් විදිහට අපේ සංඝනාසලා පාලි භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න ඇතිනේ මුල් කාලේදී. එතකොට මුලදී මේක හරි අමාරුයිනේ. වර්ණගිලි පාඩම් කරන්න තියෙනවා, ව්‍යාකරණේ යම් රීති ටිකක් පාඩම් කරන්න තියෙනවා. දැන් මුලින්ම මතක ඇතිනේ නේද? දැන් පරිවර්තනය කරන්න පොතට සූදානම් වෙන්න කිව්වන් පස්සේ කොච්චර වෙලා ගියාද කියලා එක පිටුවක් එක ඡේදයක් පරිවර්තනය කරගන්න. නමුත් පස්සේදී ඒක පහසු දෙයක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ඒ හේතුව මොකද වෙන්නේ? මුලින් අපි කරන දේවල් ටික ඒ පසුපසුව කරන දේවල් වල ශක්තිමත් වීම සඳහා උපකාර වෙනවා. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක් මේ චිත්ත මේ ජවන සිත්වලදී සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙතන අටුවාවේ සහ ටීකාවේ තියෙන මේ අදාළ පාඨයන් දෙක විස්තර කරනවා. කියමු සංස. අටුවා ආසේවනට්ඨේන අනන්තරාණං පගුණ බලව භාවාය උපකාරකෝ ධම්මෝ ආසේවන පච්චයෝ ගන්ථාදීසු පුරිමාභියෝගෝ විය. මූල ටීකා කුසලාදි භාවේන හි අටුවාවේ මේ ඔය විස්තර ඔය කිව්වේ කලින් කියපු කාරණේ අපි ඒ සිංහලෙන් අපි කියපු කාරණේ තමයි මේ අදාළ තමයි කිව්වේ. ඊට පස්සේ සනස මූල ටීකා කුසලාදි භාවේන හි අත්තනා සදිසස්ස පයෝගේන කරණීයස්ස පුනප්පුනං කරණං පවත්තනං ආසේවනට්ඨෝ අත්ත සදිසතා පාදනං වාසනං වා. හරි. ඊට පස්සේ සන්නස දැන් මේ ඒක තමයි තවදුරටත් විස්තර කරුනේ මේ අටුවාවේදී ඊට පස්සේ කියනවා සංසේවාක්‍යත් කියමු අපි. අටුවාවේ ගන්ථාදීසු යන්නෙහි ගන්ථාදීසු යන පාඨයගත් පෙර ඇදුරුවරයෝ වස්ත්‍රයක් සුවඳ ගල්වන විටදී පෙර සුවඳ ගැල්වීම පසුපසු වඩාත් හොඳින් සුවඳ ලැබීම සඳහා උපකාරක වේ යන අදහස දැක්වූහ. එම උපමාව අටුවාවේ නොපැමිණියද ගැලපේ. එහෙමයි. ඉතින් මේ පූර්වාචාර්යයන් වහන්සේලා තව උදාහරණයක් ගන්නවා. දැන් මේ අටුවා වෙනවනේ පාඨයක් ගන්ථාදීසු කියලා. ආසේවනට්ඨේන අනන්තරාණං පගුණ බලව භාවාය උපකාරකෝ ධම්මෝ ආසේවන පච්චයෝ. උතර කියනවා ඒක පැහැදිලිනේ ආසේවනාර්ථයෙන් කොහොමද දෙන්නේ? අනන්තරාණං අනන්තර ධර්මයන්ගේ ප්‍රගුණ බලව භාවාය ප්‍රගුණ වීම සහ බලවත් භාවයේ පිනිස උපකාරකෝ ධම්ම උපකාරක ධර්මය තමයි ආසේවන පච්චය වෙන්නේ. එතකොට ඒක උපමාව තමයි ඔය අපි ඉස්සර කරගත්තු ගන්ථාදීසු පුරිමාභියෝගෝ විය.
ග්‍රන්ථාදීන්ගේ පෙර පෙර යෙදීම අභියෝගය නැවත නැවතත් කිරීම මෙන් කියලා. ඒතර මේ ගන්ථාදීසු කියන එක මෙතනදී ඔන්න නැවත ගන්නවා. ඒක පාවිච්චි කරලා මේ පැරණි ආචාර්යයන් වහන්සේලා උදාහරණයක් දීලා තියෙනවා. දැන් මේ ග්‍රන්ථනේ මෙතන තිබේ උදාහරණය. මේ ස්වාමීන් වහන්සේලා ගත්ත උදාහරණය තමයි වස්ත්‍රයක් සුවඳ ගල්වන විටදී පෙර පෙර සුවඳ ගැල්වීම පසුපසු වඩාත් හොඳින් සුවඳ ලැබීම සඳහා උපකාරක වේ කියන එක. ඉතින් මොකක් හරි එකක් සුවඳ ගල්වද්දි මොකක් හරි එකම දෙයක් නැවත නැවතත් සුවඳ ගල්වද්දි ඒ සුවඳ පෙර කරනා ලද සුවඳ කැවීම සුවඳ ගැල්වීම පසුව කරන්නා වූ සුවඳ ගැල්වීමට උපකාරක වෙනවා කියලා කියන්නේ. ඉතින් මේක අටුවාවේ මේ කාරණේ මේ විදිහට ආවේ නැති වුණාට මේක ඒ කියන දේම තමයි අදහස් වෙන්නේ. මේක ගැලපෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ටීකාවේදී එන පාඩයක් තියෙනවානේ. ඒ ටීකාවේ දෙන පාඩය පාවිච්චි කරගෙන යමක් විස්තර කරනවා. අපි ඒක කියමු සන්නස. මේ ටීකා පාඩේ තියෙනවානේ කුසලාදී මූල ටීකා වෙනවා. කුසලාදී භාවේනහි අත්තනා සදිසස්ස ප්‍රයෝගේන කරණීයස්ස පුනක් පුනං කරණං පවත්තනං ආසේවනට්ඨෝ අත්ත සදිසතා පාදනං වාසනං වා කියලා. එතකොට මෙතන මේ ටීකා පාඩේ තමයි ඊළඟට කියන්නේ සන්නස. අවසරයි. ඉහත ටීකා පාඨයේ ප්‍රයෝගයෙන් කරණීයස්ස කරන ලද ධර්මයන් යන වචනය ජවන් නොවන්නා වූ ධර්මයන් සහ ඵල ජවනයන් නිෂේධනය කරයි. සැබවි චේතනාබිනිරෝපණ භාවයෙන් යමක් කරන්නා මෙන් ජවනයන්ගේ පවතින ස්වභාවය විපාකයන්හි නොපවතී. ඒවා කර්මානුකූලව මෙම භවයේදී ඉබේම පහළවන්නා වූ ධර්මයෝ වෙත්. ආවර්ජනයෝද චේතනාබිනිරෝපණයෙන් යමක් කරන්නා වූ ධර්මයෝ නොවෙත්. ජවනයෝ වනාහි ඒවායේ පහළවීමට පූර්ව භාගයේහි පහළ කර ගැනීමටද පහළ වූ පසු බලවත් වීම සඳහාද ප්‍රයෝගයන් සිදුකොට පහළවන්නා වූ ධර්මයෝය. එහෙමයි. තොර මේ මූල ටීකාවෙනි තිබ්බනේ වචනයක් ප්‍රයෝගේන කරණීයස්ස කියලා. තර කුසලාදී භාවේන කුසල ආදි පදයෙන් ගන්නව මොනවාද? අකුසල සහ අභ්‍යාකත කියන දෙක. එතකොට ඒ කුසල අකුසල අභ්‍යාකත ධර්මයන් ඒ තමන්ගේ භාවයෙන් අත්තනා සදිසස්ස ප්‍රයෝගේන කරණීයස. අත්තනා සදිසස්ස කියන්නේ තමාට සදෘශ්‍ය වූ තමහා සමාන වූ ප්‍රයෝගේන කරණීයස්ස කියලා තියෙනවානේ. ප්‍රයෝගයෙන් කරනා ලද ධර්මයන් කියලා. ඒ තමන්ගේ ප්‍රයෝගයෙන් නැවත නැවතත් කරන ලද ධර්මයන් කියලා. අන්නේ වචනය පාවිච්චි කරද්දී ජවන නොවන්නා වූ ධර්මයන් සහ ඵල ජවනයන් නිෂේධනය කරනවා කියලා කියන්නේ. ඒ මොකද ඒවයේ කිරීමක් නැහැ, ප්‍රයෝගයක් කරන භාවයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ තැන්වල. ඒතර ජවනයන් වල තමයි ඒ කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඒක තවදුරටත් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා සැබවි කියලා. චේතනාභි නිරෝපණ භාවයෙන් යමක් කරන්නාක් මෙන් ජවනයන්ගේ පවතින ස්වභාවය විපාකයන්හි නොපවතී. දැන් ජවන සිත් ගත්තයින් පස්සේ අපිට තේරෙනවා අපි මොකක් හරි අපි ගත්තොත් දැන් කුසල අවස්ථාවක් ගත්තොත් අපි යමක් කරන බවක් තියෙනවා. අපි චේතනාවෙන් යමක් කරන බවක් අපිට හොඳට තේරෙනවා. එතකොට අන්නේ ඒ වගේ බඳු ස්වභාවයේ කෘත්‍යයක් වැඩක් කරවීමක් මේ ජවනයන්ගේ ඒ විපාක ජවනයන්ගේ නෑ කියලා කියන්නේ. ඒතර විපාක ජවනයන්ගේ ලක්ෂණය තමයි මොකක්ද? ඒවා කර්මානුකූලව මෙම භවයේදීම ඉබේම පහළ වෙන ධර්ම තමයි. ධර්ම ටික. එතකොට ඒවා ඒ කර්මයට අනුකූලව ඉබේම පහළ වෙනවා. ඒවා චේතනාව යෙදෙනවා. නමුත් ඒවා මේ අර චේතනාභිනිරෝපණයෙන් යමක් කරනවා වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ආවර්ජන සිත් තියෙනවානේ. පංචද්වාර ආවර්ජන, මනෝද්වාර ආවර්ජන කියන ඒවා. එතකොට ඒවත් එහෙම චේතනාභිනිරෝපණයෙන් වෙන්නේ එකක් නෙමෙයි. ඒ අදාළ චිත්ත වීතීන් වලදී ඒ චිත්ත සන්තතිය අදාළ තැන්වලට යොමු කිරීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. අදාළ ඒ ආරම්භණයට නැංවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා ඇත්තටම කියනවා ජවන කියන ගත්තයින් පස්සේ ජවන ටික ගත්තයින් පස්සේ
ඒවායේ පහළවීමට පූර්ව භාගයෙහි පහළ කර ගැනීමටද පහළ වූ පසු බලවත් වීම සඳහාද ප්‍රයෝගයන් සිදුකොට පහළවන්නා වූ ධර්මයෝය කියලා. කියන්නේ ජවන ගත්තයින් පස්සේ ඒවා ජවන පහළ වෙන්න පූර්ව භාගයේදී යම් යම් දේවල් කරන්නට ඕනේ. එතකොට ඒවට යම්කිසි ප්‍රයෝගයක් තියෙනවා. ඒකට එහෙම ප්‍රයෝගයක් මෙතන නැහැ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ සවන්නාස අපිට කතා කරන්න තියෙන්නේ මේ ආසේවන ප්‍රත්‍යයේ ත්‍රිරාශිය. අපි ඒක කියවකලා ඊට පස්සේ තේරුම් කරගනිමු එක එකක්. ආසිතු මේ චේතනාභි නිරෝපණ කියන වචනේ මේ අපි සරල තේරුම පොඩ්ඩක් ආයෙසරයක්. ඔව් චේතනාභිනිරෝපණය කියන්නේ සන්නහස දැන් අපි හිතන්න දැන් අපි සනස දැන් කතා කරනවානේ. ඒතකොට දැන් කතා කරද්දී දැන් මේ කතා කරද්දී අපි අපේ හිතේ උපදින මොනවද? ජවන සිත් ටිකක්. ඒතර ජවන සිතෙන් එතන යම්කිසි වැඩක් කරනවා වගේ තේරෙනවනේ අපිට. යම්කිසි චේතනාවක් නැහැ. සංසික හිතේ පහළන චේතනාවක්. මම දැන් අසවල් වචනය කියනවා කියලා. අසවල් දෙයක් කරනවා කියලා. එතකොට අන්නේ ඒ වගේ චේතනාවකින් නැංවීමක් චේතනාවක යෙදීමක් අර සිත්වල යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාරණේ තේරුම් ගන්න එපා. අර විපාක සිත්වල චේතනාව නැහැ කියන එක නෙමෙයි කියන්නේ. යම්කිසි වැඩක් කරන ගතියක්, කරන ගතියක් අර විපාක සිත්වල නැහැ. ඒතොර දැන් අපි මේ වෙලාවේදී අපි කතා බහ කරනවා, ඒ වගේ ධර්මය අහනවා, ධර්මය කියලා දෙනවා. එතකොට මේ තැන්වල ඒ වගේ චේතනාභීරෝපණයක් තියෙනවා. චේතනාව යමක් කරනවා කියන එක. අවසරයි සංසික වැටුණාද දන්නේ නැහැ. හරි තේරුණා. හොඳයි සංසික එහෙනම් කියමු. ආසේවන ප්‍රත්‍යයේ ත්‍රිරාශිය ජාතියෙන් සමාන අන්තිම ජවන ඵල ජවන වර්ජිත පූර්ව වූ ලෞකික ජවන සත්සාලි සහ චෛතසික දෙපනස ආසේවන ප්‍රත්‍යය ධර්මයෝය. ප්‍රථම ජවන ඵල ජවන වර්ජිත පශ්චිම ජවන එක් පනස හා චෛතසික දෙපනස ආසේවන ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝය. ප්‍රථම ජවන වූ කාම ජවන 29 ආවර්ජනද්වයය විපාකසිත සතිසය චෛතසික දෙපනසය චිත්තජ රූපය ප්‍රතිසන්දිසිත සතිසය චෛතසික දෙපනසය චිත්තජ රූපය ප්‍රතිසන්දි කර්මජ රූපය බාහිර රූපය ආහාරජ රූපය ඍතුජ රූපය අසඤ්ඤ සත්ව කර්මජ රූපය ප්‍රවෘත්ති කර්මජ රූපය යන මේ ධර්මයෝ ආසේවන ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයෝය. එහෙමයි. මෙතන මේ එකක් හදාගන්න වෙනවානේ. ප්‍රතිසන්දි සිත් සතිසක් නැන්නේ ප්‍රතිසන්දි සිත් 19යි එන්නේ. හොඳයි. එතකොට මෙතන හැදෙන්න ඕන ප්‍රතිසන්දි සිත් 19 කියලානේ. ඉතින් මුලින්ම අපිට ප්‍රත්‍ය ටික තමයි කතා කරන්න තියෙන්නේ මෙතන. ජාතීන් සමාන අන්තිම ජවන, ඵල ජවන වර්ජිත, පූර්ව ලෞකික ජවන, සත්සාලික හා චෛතසික දෙපනස ආසේවන ප්‍රත්‍ය ධර්මයෝය කියන එක. එතන හරි. ඉතින් එතකොට මේ මුලින්ම මේ ජාතීන් සමාන අන්තිම ජවන කියන එක තමයි පැහැදිලි කරන්නේ. කියමු සනස මේ ජාතීන් සමාන අන්තිම ජවන කියන්නේ මොකක්ද කියලා. ප්‍රත්‍යය ජාතීන් සමාන අන්තිම ජවන යන්නෙහි කුසල අකුසල ක්‍රියා ජාති වශයෙන්ද සමාන වන්නා වූ ජවනයන්ගේ අවසාන ජවනයයි. සත්වරක් පහළ වන විටදී සත්වන ජවනයද පස්වරක් පහළ වන විටදී පස්වන ජවනයද ධාන වීතිවලදී අවසාන ජවනය මීට අදාළ වේ. එම ජවනයන්ට අනතුරුව පසුව එම වීතියේ උපදින ජවනයක් නොමැති බැවින් එම ජවනයෝ ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවන බැවින් අත්හරිනු ලබන්නාහ. හරි. එතකොට එතන කිව්වේ දැන් ජාතීන් සමාන කියලා කිව්වානේ. ඒතර ජාතීන් සමාන කියන ගන්නේ කුසල අකුසල සහ ක්‍රියා ජාති වශයෙන් සමාන වන්නා වූ ජවනයන්ගේ අන්තිම ජවන. ඒ තමයි ගන්නෙ. එතකොට ඒක
ඒ ටික අතාරිනවා. හරි. ඒක වර්ජනය වෙනවනේ. ඒතර ජාතීන් සමාන වන්නා වූ කුසල අකුසල ක්‍රියා කියන ඒවා අතාරිනවා කියලා කියන්නේ. අන්තිම ජවනය. කියන්නේ ජවනසිත අපි දන්නවනේ. සාමාන්‍ය අවස්ථාවේදී ගත්තම ජවන 7ක් උපදිනවා මරණාසන්නව ගත්තයින් පස්සේ ජවන 5ක් උපදිනවා ඊළඟට ජවන මේ ධ්‍යාන වීතිවල ගත්තයින් පස්සේ ඒකේ නියමයක් දක්වන්නේ නැහැ. නමුත් ඒකෙත් ඔය කියන තැන් තුනේම අන්තිම ජවනය තමයි අතාරින්නේ. ඒකට හේතුව තමයි මේ ජවන හිත් වලින් පස්සේ, ඒ කියන්නේ මේ අන්තිම ජවනයෙන් පස්සේ චිත්ත වීතිවල වෙනත් ජවනයන් උපදින්නේ නැහැ. ඒ වෙනත් ජවනයන් උපදින්නේ නැති නිසා ඒවා ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. කියන්නේ ඊට පස්සේ ජවනයන් උපදින්නේ නැති නිසා ඒ ධර්මයන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ජවන ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා. නමුත් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඊට කලින් ජවනයන්ගෙන් ප්‍රත්‍ය ලබනවා. නමුත් ඒවා ප්‍රත්‍ය වෙන්නේ නැහැ ඊළඟ ජවනයකට. මොකද ඊළඟ ජවන නැති නිසා. කියමු සර්. විස්තර කියන්නෙමි. අවුරුදු 70ක් වයස ඇති මිනිසයෝ කුඩා කල පටන් ක්‍රමානුකූලව අවුරුදු 40ක් පමණ කාලය දක්වා ශක්තිමත් වී ඉන් අනතුරුව ක්‍රමානුකූලව දුර්වල වී අවුරුදු 70 දී පමණ අභාවයට යන්නක් මෙන් වෘක්ෂයන් උපරිමයට වැඩුණු පසු නැවතත් ජලය වත් කළේද වැඩිවීමක් නොමැතිව ක්‍රමානුකූලව අභාවයට යන්නක් මෙන් එම ප්‍රථම ජවන සතෙහි ප්‍රථම ජවනයේහි ශක්තිය දෙවන ජවනය ලබයි. දෙවන ජවනයේහි ශක්තිය තුන්වන ජවනය ලබන අතර සතරවන ජවනයේදී උපරිම ශක්ති මට්ටමට පැමිණේ. ඉන් අනතුරුව සතරවන ජවනය පස්වැනි ජවනයට ශක්තිය ලබා දෙන්නේ නමුදු ක්‍රමානුකූලව ශක්තිය අඩු වී සත්වන ජවනයේදී තවදුරටත් ජවන පහළ කිරීමේ ශක්තිය නොමැති බැවින් එතනදී ජවන සන්තතිය නතර වේ. මෙසේ සත්වන ජවනයේ ආසේවන ශක්තිය අවසන් වන අතර ආසේවන ප්‍රත්‍යය භාවයෙන් එම ශක්තිය නොමැති වීම හේතුවෙන් අටවැනි ජවනයක් පහළ නොකරයි. මෙම ක්‍රමයට අනුව ඉහතින් කී සෙසු අවසාන ජවනයන්හි ආසේවන ශක්තිය නොමැති බව දත යුතු වේ. මෙම සත්වැනි ජවනය ආසේවන ශක්තියෙන් පසුපසු ජවන් පහළ වීම සඳහා ප්‍රත්‍යවීමට නොහැකි වූයේ නමුදු ඇතැම් කර්මයකදී සත්වැනි ජවනයට පැමිණීමෙන් පසුවම එය ශක්තිමත් වේ. එබැවින් ඊතා බලවත් වන්නා වූ ආනන්තරීය කර්ම ආදිය සත්වන ජවනයේදී සිදුවේ. එහෙමයි. ඉතින් ඒක උදාහරණයක් දෙකක් දක්වනවා. එකක් තමයි මිනිස්සෙගේ ජීවිතයක් කරගෙන. ඒතර මිනිස්සෙගේ ජීවිතයක් ගත්තයින් පස්සේ ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර වයස තියෙන කෙනෙක් අවුරුදු 40ක් විතර වෙන කාලයක් වෙනකන් ශක්තිමත් වෙලා ඉන්න අනතුරුව ක්‍රමානුකූලව දුර්වල වෙනවා කියලා කියන්නේ. ඊළඟට මේ ගහක උදාහරණයක් කියනවා. ඉතින් ගහක් උපරිමයට කැඩුනයින් පස්සේ ඒකට නැවත නැවතත් ඒකට වතුර වත් කළත් කොච්චර ජලය දැම්මත් ඒකේ ඒ සීමාවෙන් පස්සේ ඒක වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රථම ජවන ඒ වගේ දැන් උපමෙය කියනවා. අන්න ඒ වගේ ජවන සතෙහි ප්‍රථම ජවනයේහි ශක්තිය දෙවන ජවනයේ ලබයි. දෙවන ජවනයේහි ශක්තිය තුන්වන ජවනය ලබන අතර සතරවෙනි ජවනයේදී උපරිම ශක්ති මට්ටමට පැමිණෙතර හතරවෙනි ජවනයට ආවෙන් පස්සේ ඒක උපරිමයට එනවා කියලා කියන්නේ. ඉන් අනතුරුව හතරවෙනි ජවනය පස්වෙනි ජවනයට ශක්තිය ලබා දෙන්නේ නමුදු ක්‍රමානුකූලව ශක්තිය අඩු වී සත්වෙනි ජවනයේදී තවදුරටත් ජවන පහළ කිරීමේ ශක්තිය නොමැති බැවින් එතනදී ජවන සන්තතිය නතර වේ. ඒතර සාමාන්‍ය අවස්ථාවකදී මේක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ හතරවෙනි එකෙන් පස්සේ මේකේ ශක්තිය ක්‍රමානුකූලව අඩු වෙලා හත්වෙනි එකේදී ඒකේ ශක්තිය අවසන් වෙනවා. ඊට පස්සේ ඒ ආසේවන ශක්තිය ආසේවන ප්‍රත්‍ය භාවයෙන් අටවෙනි ජවනයකට පහළ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට එතනදී ආසේවන ශක්තිය කෙලවර වෙනවා. ඒතර මේ කිව්වේ කාරණේ මොකක් සම්බන්ධයෙන් සාමාන්‍ය
ජවන 7ක් උපදින අවස්ථාවකට තමයි මෙතන උදාහරණයක් ගත්තේ. ඊට පස්සේ නමුත් ෂැඩෝ තව කාරණයක් ඉදිරිපත් කරනවා. ඒ ඊළඟ කාරණය තමයි සමහර තැනකදී හැබැයි කියනවා මේ 8 වෙනි ජවනයේදී ආවයින් පස්සේ ඒක ඒ කර්මය පැත්තෙන් ගත්තයින් පස්සේ කර්මය ඊටාම් බලවත් වෙනවා කියලා කියන ආනන්තරීය කර්මයක් වගේ ගත්තයින් පස්සේ ඒක 8 වෙනි ජවනයේදී තමයි බලවත් වෙනවා කියලා කියන්නේ. සමාවෙන්න 7 වෙනි ජවනයේදී තමයි බලවත් වෙනවා කියලා කියන්නේ. ඒක ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රත්‍ය ධර්මයන් වලදී මෙතන අපි දැන් විස්තර කරගත්ත ಜಾතියෙන් සමාන අන්තිම ජවන කියන එක විස්තර කරගත්තා. ඊළඟට ඵල ජවන වර්ජිත වූ පූර්ව ලෞකික ජවන් 47 සත්සාලිසය කියන එක දැන් ඔන්න විස්තර කරනවා. ඇයි මේ ලෞකික ධර්ම විතරක් ගත්තේ? ඒ ලෞකික ජවන් 47 විතරනේ ගත්තේ. ඇයි ඒක ගත්තේ කියලා විස්තර කරනවා. මෙම ප්‍රත්‍ය ධර්මයන්හි ලෞකික ධර්මයන් පමණක් ඇතුළත් වේ. මාර්ග ජවනයන් මගින් එකවර ක්ලේශයන් ප්‍රහාණයට කටයුතු කරන බැවින් තමාට අනතුරුව ඵල ධර්මයන් පහළ කරනු පිණිස ශක්තියක් ලබා දීමට කටයුතු නොකරයි. ව්‍යාපාරයක් නොකරයි. එබැවින් මාර්ග ජවනයේ ආසේවන ශක්තියක් නොමැත. ඵල ධර්මයෝ වනාහි ක්‍රමානුකූලව ලැබෙන්නා වූ ඵල ධර්ම මාත්‍රයක් වන අතර එය පහළ කරවන්නා වූ විශේෂ ශක්තියක් නැත. එබැවින් ඵල ජවන සහ සියලු විපාකයෝ ආසේවන ප්‍රත්‍යයට ඇතුළත් නොවීම පමණක් නොව කර්මානුකූලව උපදින්නා වූ ඵල ධර්මයන් වීම හේතුවෙන් අන්‍යයන්ගේ ශක්තියක් නොලැබීම නිසා ප්‍රත්‍යයෝත්පන්න ධර්මයෙහි ද ඇතුළත් නොවේ. ආවර්ජන සිත් දෙකද ප්‍රකට වන්නා වූ අරමුණට චිත්තසන්තතිය යොමු කරනු විනා එහි ශක්තිය පසු සිත්වල නොගල්වන බැවින් ආසේවන ශක්තියක් නොමැති වීමෙන් ආවර්ජනයෝ ප්‍රත්‍ය ධර්මයන්හි ඇතුළත් නොවේ. තමාට පෙර උපදින භවාංගයේ ආසේවන ශක්තිය නොමැති බැවින් ඒවා ප්‍රත්‍යයෝත්පන්න ධර්මයන්හි ඇතුළත් නොවේ. හරි. එතකොට මෙතන ලෞකික ධර්මයන් ඇතුළත් විතරක් ගත්තයි කියලා කියනවා. ලෞකික ජවන ටික විතරක්. මාර්ග ජවනවල තියෙනවා. මාර්ග ජවනයන් වලින් මොකද්ද කරන්නේ? ඒවයින් එකවර ක්ලේශයන් ප්‍රහාණය කරනවා. එතකොට ඒවා එකවර ක්ලේශයන් ප්‍රහාණය කිරීම නිසා ඒවයින් විශේෂයෙන් ඵල ධර්මයක් ඇති කරන්න වෙනම ශක්තියක් ගෙන්නේ නැහැ. ඒ කියන්නේ ඵල ධර්මයන් මේ විදිහට පහළ කරනවා කියලා ඒකට ව්‍යාපාරයක් යම්කිසි කටයුත්තක් විශේෂයෙන් කරන්නේ නැහැ. ඒ නිසා මාර්ග ජවනයේ ආසේවන ශක්තියක් නැහැ කියලා කියනවා. එතකොට ඵල ධර්මයෝ ගත්තයින් පස්සේ ඒවා කර්මානුකූලව ලැබෙන ඵල ධර්මයක් නිසා ඒවට පහළ කරවන්නේ හිම විශේෂ ශක්තියක් නැහැ කියලා කියන විශේෂ ව්‍යාපාරයක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එබැවින් ඵල ජවන සහ සියලු විපාකයෝ ආසේවන ප්‍රත්‍යයට ඇතුළත් නොවීම පමණක් නොව කර්මානුකූලව උපදින්නා වූ ඵල ධර්මයක් වීම හේතුවෙන් අන්‍යයන්ගේ ශක්තිය නොලැබීම නිසා ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්හිද ඇතුළත් නොවේ. එතකොට ඒවා ප්‍රත්‍යෝත්පන්න භාවයට යන්නේ නැහැ කියලා කියන්නේ. ඒවට හේතුව මොකද? ඒවා ඒක එහෙම පහල කරවන්න එහෙම විශේෂ ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඊළඟට ආවර්ජන සිත් දෙක ගන්නවා. ඒ ආවර්ජන සිත් වලත් මම අර කලින් කියපු ලක්ෂණය මොකද්ද? ප්‍රකට වන්නා වූ අරමුණට චිත්ත සන්තතිය යොමු කරනු විනා. ඒතර ඒකෙන් කරන්නේ මොකද්ද? ඒ මොකක් හරි ප්‍රකට ආරම්මණයකට චිත්ත සන්තතිය යොමු කිරීමක් කරන්නේ. එතකොට ඒ කෘත්‍ය ඇරෙන්නට අර විශේෂ ශක්තියක් ඒකේ ඒ සිත් වලින් පසු සිත් වලට අරන් දෙන්නේ නැහැ. ඒ විශේෂ ශක්තියක් ගල්වන්නේ නැහැ. අනන්තර ශක්තියින් ප්‍රත්‍ය වෙනවා අනන්තර ප්‍රත්‍යෙන්. නමුත් මේ විදිහේ ප්‍රත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ අර විශේෂ ශක්තියක් ගල්වන්නේ නැහැ. අන්න ඒ නිසා ඒවා ප්‍රත්‍ය ධර්මයන්ට ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟට තමාට පෙර උපදින භවාංගයේ ආසේවන ශක්තිය නොමැති බැවින් ඒවා ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් හිද ඇතුළත් නොවේ. ඒතර මේ ආවර්ජන සිත් ගත්තයින් පස්සේ ආවර්ජන සිත් වල ඒවා ප්‍රත්‍යෝත්පන්න භාවයට යන්නේත් නැහැ. ඒට හේතුව මොකක්ද? ඊට කලින් තියෙන උපදින්නා වූ භවංග සිත් වලින් ඒවට විශේෂ ශක්තියක් ගෙන දෙන්නේ නැති නිසා.
අපි ඊට පස්සේ කියමු සන්නස. ප්‍රත්‍යනීක කාම ජවන වාරයෙහි බොහෝ සෙයින් ජවන් සතක් උපදින ස්ථානයේදී ප්‍රථම ජවනය ප්‍රත්‍යය, දෙවන ජවනය ප්‍රත්‍යයෝත්පන්නය, දෙවන ජවනය ප්‍රත්‍යය, තෙවන ජවනය ප්‍රත්‍යෝත්පන්නය මේ ආදී වශයෙන් සයවන ජවනය ප්‍රත්‍යය, සත්වන ජවනය ප්‍රත්‍යයෝත්පන්නය යනුවෙන් දත යුතු වේ. හරි. ඒක ඒ කාරණේ වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ජවන 7ක් උපදිද්දී පළවෙනි ජවනය ප්‍රත්‍ය වෙනවා, දෙවන ජවනය ප්‍රත්‍යෝත්පන්න වෙනවා, දෙවන ජවනය ප්‍රත්‍ය වෙනවා, තෙවන ජවනය ප්‍රත්‍යෝත්පන්න වෙනවා. මේ විදිහට 6 වෙනි ජවනය ප්‍රත්‍ය වෙනවා, 7 වෙනි ජවනය ප්‍රත්‍යෝත්පන්න වෙනවා. මේ විදිහට ගන්න ඕනේ. උදාහරණයක් 7 වෙනි ජවනය ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන එක කතා කරන්නේ නේ. එතකොට 6 ප්‍රත්‍ය වෙනවා, 7 ප්‍රත්‍යෝත්පන්නේ වෙනවා. මේ විදිහට ඒක බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ සන්නස අවසරයි. මහත්ගත අර්පණා ජවන වාරයන්හි පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ ධ්‍යාන ආදී අනුපිළිවෙලින් සිත් 15 වන විටදී පරිකර්මය ප්‍රත්‍යය, උපචාරය ප්‍රත්‍යෝත්පන්නය මේ ආදී වශයෙන් ගෝත්‍ර වූ සිත ප්‍රත්‍යය, ධ්‍යාන ජවනය ප්‍රත්‍යෝත්පන්නය, සමාපatti වලදී පෙර පෙර ධ්‍යාන සිත ප්‍රත්‍යය, පසුපසු ධ්‍යාන සිත ප්‍රත්‍යෝත්පන්නය යනුවෙන් දත යුතු වේ. එහෙමයි. මහත්ගත අර්පණාවලදී පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ ධ්‍යාන මෙන්න මේ පිළිවෙලින් සිත් 15 වෙනවානේ. ඒතර පරිකර්මීය ගත්තයින් පස්සේ ඒවයි ප්‍රත්‍ය වෙනවා. උපචාරය ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊට උපචාරයෙන් ඊට අනුලෝමයෙන් ගෝත්‍ර වූ මෙන්න මේ විදිහට අරගන්න කියලා කියන්නේ. ගෝත්‍ර භූසිත ප්‍රත්‍යය, ධ්‍යාන ජවනයේ ප්‍රත්‍යෝත්පන්නය කියලා. ඊළඟට සමාපatti වලදී පෙර පෙර ධ්‍යානසිත ප්‍රත්‍ය වෙනවා, පසුපසු ධ්‍යානසිත ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊට පස්සේ සනස සෝවාන් මාර්ග වීථියෙහි ගෝත්‍ර භූසිත ප්‍රත්‍යය, මාර්ග ජවනය ප්‍රත්‍යෝත්පන්නය, මතු මාර්ගවලදී වෝදානය ප්‍රත්‍යය, මතු මාර්ග ජවනය ප්‍රත්‍යෝත්පන්නය යයි දත යුතු වේ. එහෙමයි. ඉතින් සෝවාන් මාර්ග සිතේදී මාර්ග වීතියේදී මෙතන මේ මාර්ග හිත උපදිද්දී ගෝත්‍ර භූහිත මාර්ග හිතට කලින් උපදිනවා. ඒතර ගෝත්‍ර භූහිත මාර්ග හිතට ප්‍රත්‍ය වෙනවා. හරි. ඒතර මාර්ග හිත ප්‍රත්‍යෝත්පන්නය වෙන්නේ ගෝත්‍ර භූසිත ප්‍රත්‍ය වෙන්නේ. දැන් මෙතන බලන්න මේ අපි මෙතන මේ කියාගනින්දි කියවනේ ප්‍රත්‍ය ධර්මයන් කියද්දී ඉන්නේ ලෞකික ජවන 47 විතරයි. ප්‍රත්‍යෝත්පන්න වලට එනවා මේ ඇතුළත් වෙනවා මේ මාර්ග සිත් ටික. මෙතන අතාරින්නේ ප්‍රථම ජවනය, ඵල ජවනය ඒ වගේ ටිකක් තමයි අතාරින්නේ. ජවන 51ක් අතාරින්නේ. ඒතර ප්‍රථම ජවනයයි ඵල ජවන 4යි තමයි අතාරින්නේ. ඒතර මාර්ග හිත කියන එක ප්‍රත්‍යෝත්පන්නයක් වෙනවා. ඒක තමයි මෙතන මේ කියන්නේ ගෝත්‍ර භූසිත මාර්ගය ප්‍රත්‍යය, මාර්ග ජවනය ප්‍රත්‍යෝත්පන්නය කියලා. ඊළඟට ඒ උඩ මාර්ග වලට ගියන් පස්සේ වෝදාන සිත, වෝදානයේ ප්‍රත්‍ය වෙනවා, මතු මාර්ග ජවනයේ ප්‍රත්‍යෝත්පන්නය වෙනවා. හරි කියමු සනස අවසරයි. ගෝත්‍ර භූ වෝදානයන් සහ ධ්‍යාන මාර්ගයන්හි කාමාවචර සහ මහත්ගත යයිද, කාමාවචර සහ ලෝකෝත්තර යයිද භූමි වශයෙන් භේදයක් පැවතුනේ නමුදු කුසල ජාතිය වශයෙන් එකිනෙකට සමාන බැවින් ගෝත්‍ර භූ වෝදාන දෙසිත ධ්‍යාන සහ මාර්ගයන්ට ආසේවන ශක්තියෙන් ප්‍රත්‍ය වේ. පරිකර්ම උපචාර යනාදී ලෙසින් සිත් උපදනා විටදී ආරම්භක පරිකර්මය ප්‍රත්‍යෝත්පන්නයේ ඇතුළත් නොවේ. පරිකර්මය දෙවරක් හෝ තෙවරක් උපදින අවස්ථාවක්ද නැත. එවිට දෙවන සහ තෙවන පරිකර්මය ප්‍රත්‍යෝත්පන්නයන්හි ඇතුළත් වේ. වීති භාෂා ටීකාව බලන්න. හරි.
ඉතින් ඊළඟට කියනවා ගෝත්‍ර වූ ඕදානයන් සහ ධාන මාර්ගයන්හි කාමාවචර සහ මහත්ගතයයිද කාමාවචර සහ ලෝකෝත්තරයයිද භූමි වශයෙන් ભેදයක් පැවතුනේ නමුදු කුසල ජාතිය වශයෙන් එකිනෙකට සමාන බැවින් ගෝත්‍ර වූ ඕදාන දෙසිත ධාන සහ මාර්ගයන්ට ආසේවන ශක්තියෙන් ප්‍රත්‍ය වේ කියලා. දැන් ගෝත්‍ර වූ ඕදාන තියෙනවා ඊට පස්සේ ධාන සහ මාර්ග තියෙනවා. එතකොට ඒ වෙලාවේදී මේවායේ භූමි ભેදයක් තියෙනවා. කියන්නේ ගෝත්‍ර වලින් පස්සේ පහළ වෙනවා ධාන සහ මාර්ගහිත. ඕදානයන් පස්සේ පහළ වෙනවා මාර්ගහිත. එතකොට මේවායින් ගත්තයින් පස්සේ මේවායේ වෙද තියෙනවා මේ භූමි ભેදයක්. ගෝත්‍ර භූහිත සහ බෝධානහිත කාමාවචරයි. ධාන මාර්ගසිත ටික රූපාවචර හෝ අරූපාවචර නැත්තම් ලෝකෝත්තර වෙනවා. ඒ නිසා මේ වගේ ભેදයක් පවතිනවා. නමුත් ඒ ධාන සිත් සහ කියන්නේ ගෝත්‍ර භූදාන සහ ධාන මාර්ගසිත කුසල ජාතිය වශයෙන් කියන්නේ කුසල කියන වර්ගය වශයෙන් සමාන වෙනවා. ඒ නිසා ඒවා ඒට අදාළ වන ඒ ධාන සහ මාර්ගවලට මාර්ගසිත වලට ආසේවන ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා පරිකර්ම උපචාර යනාදී විදියට සිත් උපදිනවනේ. එතකොට ඒ වෙලාවේදී ආරම්භක පරිකර්මයේ ප්‍රත්‍යෝත්පන්නයට යන්නේ නැහැ. මොකද ඒකනේ පළවෙනි හිත. ඒ නිසා ඒක ප්‍රත්‍ය වෙනවා. නමුත් ඒක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. කියන්නේ පළවෙනි ජවනය පරිකර්ම ජවනයක්. එතකොට ඒක ප්‍රත්‍ය වෙනවා. නමුත් ප්‍රත්‍යෝත්පන්නයට ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා පරිකර්මයේ දෙවරක් හෝ තෙවරක් උපදින අවස්ථාවක් තියෙනවා. ඒක ඒ භාෂා ටීකාවේ ඉදිරි කලින් විස්තර කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ පරිකර්මයේ දෙතුන් වතාවක් උපදිද්දී එතකොට එතන පළවෙනි පරිකර්ම ජවනය විතරයි ප්‍රත්‍ය වෙන්නේ. අනිත් ඒවා ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න දෙකටම ඇතුළත් වෙනවා. ඊට පස්සේ සන්නහස අභිඥා මරණාසන්න ආදී වීතීන්හිද ප්‍රත්‍යෝත්පන්නයන් වීති භාෂා ටීකා අනුව ගන්න. මේ අනුව අවසාන ජවනය ප්‍රත්‍යය නොවේ. ප්‍රථම ජවනය ප්‍රත්‍යෝත්පන්න නොවේ. ඵල ජවනය ප්‍රත්‍යයද ප්‍රත්‍යෝත්පන්නද නොවේ. එබැවින් අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පුරිමානි ජවනානි පච්චිමානං ජවනානං ආසේවන පච්චයෝ යන පාඨය යථාලාභ නයෙන් සලකා සුදුසු පරිදි පැමිණෙන අදාළ ජවනයන් පමණක් ගත යුතු වේ. අභිඥා සහ මරණාසන්න වීති තියෙනවානේ. ඉතින් ඒ වලදීත් ඒ අදාළ ක්‍රමයට ගන්න කියලා කියන්නේ. එතකොට මේ අනුව අවසාන ජවනය ප්‍රත්‍ය නොවේ. ඒතර අවසාන ජවනයේ ප්‍රත්‍යක් වෙන්නේ අපි ඒක කතා කරා. ඊළඟට ප්‍රථම ජවනය ප්‍රත්‍යෝත්පන්න නොවේ. ඒතර පළවෙනි ජවනය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍ය වෙනවා විතරයි. ඊළඟට ඵල ජවනය ප්‍රත්‍යයද ප්‍රත්‍යෝත්පන්නද නොවේ. ඵල ජවනය කෙනෙක් ගත්තාන් පස්සේ ඒක ප්‍රත්‍යක් වෙන්නෙත් නැහැ. ප්‍රත්‍යෝත්පන්නයක් වෙන්නෙත් නැහැ. ඒකත් අපි කතා කරා. ඒ නිසා මේ අභිධර්මාර්ථ සංග්‍රහය වෙනවානේ පාඩයක් පුරිමානි ජවනානි පච්චිමානං ජවනානං ආසේවන පච්චයෝ. පෙර ජවනයෝ පස්චිම ජවනයන්ට පසු ජවනයන්ට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියපු කාරණේ යථාලාභ ණයෙන් ගන්න කියලා කියන්නේ. ඒතර යථාලාභ ණයෙන් කියලා කියන්නේ අදාළ තැන්වලදී ඒ තැන්වලදී ලැබෙන පරිදි සුදුසු පරිදි ගන්න කියන එක තමයි කියන්නේ.